කියනවා භූත සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්‍ර මේ භූතේ කියලා දකිනවා. භූතේ හැටියට දැකලා භූතේ කලකිරිලා භූතේ නැවිලා භූතේ නිරෝධයේ පිණිස පිළිපදිනවා. අන්න එහෙම යම් කිසි කෙනෙක් භූතේ හැටියට දැකලා භූතේ කලකිරිලා නැවිලා මිදුනොත් අන්නේ මිදීමටයි අනුපාදා විමුක්තිය කියලා කියන්නේ. එතකොට අපි මෙතෙන්දී ටිකක් තේරුම් කරගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ භූතය කියලා කියන්නේ කොතෙන්ද? ඒකේ කලකිරිලා නොවැළිලා මිදෙන්නේ කොහොමද කියලා. නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්න. එතකොට කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස භූතයේ නිරෝධය පිණිස පිළිපදින්න. එතකොට මෙතෙන්දී භූත කියන වචنين කියන්නේ මේ ස්කන්ධයන්ගේ ඇති යථා භූත ස්වභාවය කියන නම. සාතකයෙන් ගත්තහම ඒකට කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියන නම තමයි භූත කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ පංචස්කන්ධය කියනකොට ස්කන්ධයන්ගේ යථා භූත කියන්නේ යථා ස්වභාවයෙන් පවතින ස්වභාවය තමයි ස්කන්ධ කියන්නේ. ඒ යථා ස්වභාවය නොදන්නා කම නිසා කිලසිත එක්ක ඇති වෙලා ස්කන්ධයන් හම්බ වෙන මට්ටම තමයි පංච උපාදාන ස්කන්ධ කියන්නේ. ඒකට අපි පිටියෙන් ගත්තොත් හැම වෙලාවෙම පංච උපාදාන ස්කන්ධයක ලක්ෂණය තමයි එහෙන් රූපයක් බලනකොට රූපේ නොඉක්මවා පවතිනවා. එහෙන් රූපයක් මෙහෙම ඇහැ පරිහරණය කරනකොට රූපේ නොඉක්මවා පවතින ගතිය තමයි පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය. එහෙන් මෙහෙම බාහිර බැලුවොත් රූපයක් ආධ්‍යාත්මික බැලුවොත් රූපයක් හම්බ වෙන විදිහට. මේ විදිහට ඇහැ පරිහරණය කරනකොට රූපයක් හම්බ වෙන විදිහට නම් ඇහැ පරිහරණය වෙන්නේ. එතකොට හොඳට දැනගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධ යක් එතන තියෙනවා. කන පරිහරණය කරනකොට හැම වෙලාවෙම ශබ්දේ නොඉක්මවා පවතිනවා පංච උපාදාන ස්කන්ධ. තමන්ගේ හරි බාහිර හරි තියෙන ශබ්දේ තමයි අහුවෙන්නේ. ශබ්දයක් තමයි දැනගන්න හම්බෙන්නේ. ශබ්දයක් ඇහෙන දැනගන්න මට්ටම දකින්ද බාහිර ශබ්දයක් ඇහෙන දැනගන්න මට්ටම මේ පංච උපාදාන. එතකොට නාසයෙන් ගන්ධ සුවඳ දැනගන්න වෙලාවේදී පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි ගන්ධයෙන් නොඉක්මවා පවතින. එයාගේ මනසේ ගන්ධයෙන් නොඉක්මවා පවතිනවා. ගන්ධ සුවඳ සුගඳ හෝ දුගඳ ඒ හිතට හසු වෙලා තියෙනවා. ඒ තමයි පංච උපාදාන ස්කන්ධයක ලක්ෂණය. ඊට පස්සේ දිව පරිහරණය කරන වෙලාවේදී පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි රස නොඉක්මවා පවතින. රස ඇසුරු කරගෙන පවතින. ඊට පස්සේ කයින් ස්පර්ශයක් ලබනකොට පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි පොට්ටබ්බායතනය නොඉක්මවා පවතින. පොට්ටබ්බායතනය නොඉක්මවා පවතින. ඊට පස්සේ මනසින් ධර්මාරම්මණයක් දැනගන්නකොට පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම ධම්මායතනේ නොඉක්මවා පවතින. ඒක ඉක්මවලා නැහැ ධම්මායතනය තුල තමයි ජීවත්. ඔක හොඳට කියනවා තව පැත්තකින් මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංගයේදී මේ උපේක්ෂාව බෙදනවා දෙකට.
විදර්ශනා උපේක්ෂාවක් සහ නික්කමනිසිත උපේක්ෂාවක් සහ විහෙනිසිත උපේක්ෂාවක් ඇතිවෙත ඒකෙදී මෝහ සහගත උපේක්ෂාවේ ස්වභාවය මෝහ සහගත උපේක්ෂාවේ ස්වභාවය හැම වෙලාවෙම පෙන්වනවා රූපේ නොඉක්මවා පවතිනවා ශබ්දේ නොඉක්මවා පවතිනවා ගන්ධේ නොඉක්මවා පවතිනවා රසේ නොඉක්මවා පවතිනවා ස්පර්ශයේ ධම්මායතේ නොඉක්මවා පවතිනවා නම් මේ උපේක්ෂාව මෝහය මේ උපේක්ෂාව තුළ මෝහය හැදීලා තියෙනවා කියන එක කොහොමද? එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ඇහැ යමක් බලනකොට එයාට රූපයක් තමයි හම්බෙන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට කන පරිහරණය කරන ශබ්දයක් තමයි. නාසය පරිහරණය කරනකොට ගන්ධයක්, දිව පරිහරණය කරනකොට රසයක්, කය පරිහරණය කරනකොට පොට්ටබ්බය, මනස පරිහරණය කරනකොට ධර්ම ආරම්භන තමයි ඒ මනසට අහු වෙලා. ඊට පස්සේ මේ භූතය නැත්නම් මේ පංචස්කන්ධයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම ඇහැ පරිහරණය කරනකොට රූපේ ඉක්මවා පවතින. රූපෙ නිදිලා පවතින. කන පරිහරණය කරනකොට ශබ්දෙ නිදිලා පවතින. නාසය පරිහරණය කරනකොට ගන්ධෙ නිදිලා පවතින. දිව පරිහරණය කරනකොට රසෙ නිදිලා පවතින. කය පරිහරණය කරනකොට පොට්ටබ්බෙ නිදිලා පවතින. මනස පරිහරණය කරනකොට ධර්මාරම්මණය නිදිලා පවතින. මෙන්න මේ දෙකේ තමයි ප්‍රධාන ලක්ෂණ දෙක තියෙන්නේ. ටිකක් බොහොම සිවුම්. දැන් අපිට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන පරිහරණය කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අහු වෙන එක ගැන නම් අමුතුවෙන් ඕනේ ගන්නවනේ නේද? ඉන්න තැන. නමුත් මෙතෙන්දී අපිට ඕනේ වෙන්නේ මේ ආයතනයන්ගෙන් මිදිලා පවතින. ඒ ටිකට තමයි අපිට අර භූතේ හැටියට දකින්න ඕනේ. භූතේ හැටියට දැක්කහමයි භූතේ කලකිරෙන්නේ, කලකිරුණු තුනේ නෑලෙන්නේ, නෑලෙන්නේ මිදෙන්නේ. එතකොට අපි මෙතනදී කොහොමද භූතය හැටියට දකින්නේ? මොකද කවදාවත්ම අපිට මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. එකම දොරටුවයි තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකයේ කියන එක හරියට මේ කෝෂයක් වගේ පිටරයක් ඇතුලේ ඉන්න සතෙක් සම්පූර්ණ යන්න එන්න හතර වටෙන් කිසිම තැනක ඉඩක් නැහැ. ඒක ඇතුලේම ඉන්නේ. කෝෂයක් ඇතුලේ ඉන්නවා වගේ මේ ලෝකයේ සත්‍යයම දැක්ක අවිද්‍යාව නැමැති කෝෂයක් ඇතුලේ ඉන්නේ. ඒකෙන් එළියට යන්න බෑ. කිසිම දවසක ලෝකෙ කිසිම කෙනෙකුට මේ විතරේ කටු ඇතුලේ ඉන්න සතාට වගේ අවිද්‍යාව නැමැති කෝෂයෙන් එළියට යන්න විදියක් නෑ. එතකොට ඒ විතරේ ඇතුලේ ඉන්න සතා වගේ අවිද්‍යාවෙන් වටවෙච්ච මේ ලෝකයට කෝෂේ වගේ හම්බ වෙන්නේ මොකද්ද? ඇහැට පෙනෙන රූපයෙන් ඉක්මවා යන්න විදිහක් නෑ. කනට ඇහෙන ශබ්දයෙන් ඇහැට යන්න විදිහක් නෑ. ගන්ධේ, රසේ, ස්පර්ශේ, පොට්ටබ්බේ, ධම්මායතන ඔය ටිකෙන් එහාට යන්න ක්‍රමයක් නෑ. ඕක ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. අර ගද්දුල බද්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි ධම්මලෙන් බඳින ලද බල්ලෙක් කනුවක බැඳොත් ඒ බල්ලා ඇවිදිනවා නම් කනුව වටාමයි ඇවිදින්නේ. හිටගෙන ඉන්නවා නම් කනුව වටාමයි හිටගෙන ඉන්නේ. නිදාගත්තු කනුව වටාමයි නිදාගන්නේ. ඉඳගෙන ඉන්නවා නම් කනුව වටාමයි ඉඳගෙන ඉන්නේ. මොකද ඒ කනුවේ බැඳලා තියෙන නිසා. ඒ වගේ මේ අසෘතවත් පුතජන තුනේ ඉතින් නිදාගන්නේ පංච උපාදාන ස්කන්ධයකම නිදාගන්නේ. ඇවිදින්නේ පංච උපාදාන ස්කන්ධයකම ඇවිදින්නේ. හිටගෙන ඉන්නේ පංච උපාදාන ස්කන්ධයකම හිටගෙන ඉන්නවා. ඉඳගන්නේ පංච උපාදාන ස්කන්ධයකම මම මගේ ආත්මය කියාගෙන මේ පංච උපාදාන ස්කන්ධයකමයි හිටෙන්නේ. ඒ වගේ එතකොට ලෝකෙට වෙන වේගලා යන්න කිසිම ක්‍රමයක් නැබත්. ඉතින් මෙතනදී අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ මේ භූත කියන ස්වභාවය. මේ භූත කියන ස්වභාවය
තේරුම් කරගන්න තමයි ඉගෙන ගන්න තමයි ධර්මයේ තියෙන රැඩක් මම කතා කළා මේ පරමාර්ථ ධර්මද. ඒ හරහා මිසක අපිට යන්න තියෙන්නේ වෙන යන්න තැනක් නැහැ. පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. රූප පරමාර්ථය, චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථ, නිබ්බාන කියලා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා හතරයි. ඒක දෙකට බෙදෙනවා. සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ. චිත්ත, චෛතසික, රූප කියන මේ තුන සංකත පරමාර්ථ ධර්ම. ඊට පස්සේ නිවන කියන එක අසංකත පරමාර්ථ ධර්ම. පරමත්ත කියලා කියන්නේ යම් කිසි දෙයක් බෙදාගෙන ගිහිල්ලා නැවත බෙදන්න බැරි තැනටපත් වෙනකොට කියන එකට පරමත්තයි. එතකොට ඉස්සෙල්ලාම මේ යථා භූත ස්වභාවය නැත්තම් භූතයේ හැටියට දකින්ද අපිට තියෙන්න ඕනේ ඒ පරමාර්ථ ධර්මයන් ගැන නුවණ. මොකද පරමාර්ථ ධර්ම කියලා කියන්නේ භූත කියලා කියන්නේ පංචස්කන්ධය කියලා කියන්නේ එක දැනට කියන නම් ටික. එතකොට දැන් පරමාර්ථ ධර්ම ටික අපි ඉගෙන ගන්නවා. සතර පරමාර්ථ ධර්මයන්ගෙන් ඉස්සෙල්ලා සංකත පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ඕනේ අපි. ඒ ටික ඉගෙන ගත්තාමයි අපිට පුළුවන්කම හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන විදිහට මේ භූතයේ හැටියට දකින්න. යථා භූත ස්වභාවයට හිත කියලා බලන්න. එතකොට කොහොමද අපි පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න? සතර පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ගියාම ඒකෙන් තුන් පරමාර්ථ ධර්මයක් උගන්වන්න තමයි අභිධර්මයේ ධම්මසංගමයේ තියෙන්නේ. මේ ධම්මසංගමී පොත ගත්තාම ඒකේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය කියලා භූමි හතරකට බෙදලා ඒ භූමි හතර තුල ඇති ස්කන්ධ ධාතු ආයතන ටික හොඳට බෙදලා දෙන්නවා. මේ පෙන්වීම තුලින් මේ පරමාර්ථ ධර්මයන් ගැන නුවණක් ඇති කරගන්නවා. එතකොට මෙතනදී අපි එක කාරණාවක් ටිකක් තේරුම් කරගන්න ඕනේ. අද පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නවා කියලා බොහෝ දුරට අපි කරන්නේ 89යි චෛතසික 52යි රූප 28යි තමයි පරමාර්ථ ධර්ම කියලා හිතන්නේ. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න කියලා මේවා තමයි අපි ඉගෙන ගන්න. නමුත් මේ අදහස ටිකක් වෙනස් වෙන්න ඕනේ. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න තමයි මේවා ගවේෂණය කරන්නේ. නමුත් පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට ගවේෂණය කරන ටික පරමාර්ථ ධර්ම නෙමෙයි. එතකොට පරමාර්ථ ධර්ම ගවේෂණය කළා පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න බෑ. එහෙම නැති මොන්නේ. මෙතනදී මෙහෙම කාරණාවක් තියෙනවා. මොකද්ද මේ සංකත පරමාර්ථ ධර්මයන් ගත්තාම චිත්ත, චෛතසික, රූප කියලා මේ පරමාර්ථ ධර්ම කියලා කොහෙවත් තියෙනවා නෙමෙයි, නුවණට මතු කරගන්න ඕන එකක්. ඥානයක් නේ. නුවණක් ගැන පරමාර්ථ ධර්මයන් ගැන නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ කියන එක උපදවා ගන්න ඕන එකක් නෙවෙයි. නුවණින් මතු කර ගන්න ඕන එකක් නෙවෙයි. කොහෙවත් හැදිලා තියෙනවා නෙමෙයි. ඒ සඳහා ඒ පරමාර්ථ ධර්මයන් ගැන නුවණ ඇති කර ගන්න තමයි මේ සතර භූමිය ගවේෂණය කළේ. සතර භූමිය ගවේෂණය කරනකොට ඒ ගවේෂණයට හසු වෙන ස්කන්ධ පරමාර්ථ හැම නෙමෙයි. දැන් 89 පරමාර්ථය කියලා ගත්තාම
රාගසිත පරමාර්ථ වුණොත්, ද්වේෂසිත පරමාර්ථ වුණොත් අපිට ඒක නිදෙන්න බැරි වෙනවා. ඒ රාගය පරමාර්ථයක් නේ. ද්වේෂය පරමාර්ථයක් නේ. මෝහය පරමාර්ථ සිතක් නේ. මෙතනදී මම අර එදා උපමාවක් කිව්වා. අපිට වාහනයක් හදන්න ඕනේ කියලා හිතුනොත් නැත්නම් වාහනයක් හදන නුවණ ගන්න ඕනේ. කාර් එකක් හදන නුවණ ඇති කරගන්න ඕනේ කියන්නේ. දැන් කාර් එක කියලා එහෙන් පිටින්න එකක් ගැන අපිට නුවණ ගන්න එකක් නැහැ. අපිට ඉස්සෙල්ලා වෙනවා දැන් කාර් එක හදන හැටි ඉගෙන ගන්න. යන්නේ. අන්තිමට දැන් ඒක ඉගෙන ගන්න නම් අපිට බලන්න වෙනවා ඉස්සෙල්ලාම කාර් එක නොවන කෑල්ල. මෙන්න මේක තමයි ටයර් එක කියලා කියන්නේ. ඒ ටයර් එක හයි කරන්නේ මෙන්න මෙහෙමයි, ගලවන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම මේක තමයි රේසරේ කියලා කියන්නේ. ඒ රේසරේ හයි කරන්නේ මෙහෙමයි, රේසරේ ගලවන්නේ මෙහෙමයි. මෙන්න මේක තමයි සීට් එක. සීට් එක හයි කරන්නේ මෙතෙන්ට. ඒක ගලවන්නේ මෙන්න මෙහෙමයි. කියලා කාර් එක නොවන කෑලි ටික. එකින් එකට ඒවට නුවණ තියෙනවා. ඒ කෑල්ල හඳුනා ගන්නත් ඕනේ, ඒක හයි කරන තැන හඳුනා ගන්නත් ඕනේ, ඒක ගලවන හැටි හඳුනා ගන්නත් ඕනේ. මේ විදිහට කෑලි රාශියක් ඔක්කොම ටික කළාම අන්තිමටම අපිට දැනුමක් ඇවිල්ලා තියෙනවා. මොකද කාර් එකක් හැදුවා. කාර් එකක් හදන්න දන්නවා කියලා. දැන් කාර් එකක් හදන්න කියලා දැනගත්තා අපි. ඒ කාර් එක හදන්න දැනගත්ත දැනුම ඇති කරගත්ත අර රේසරේද කාර්යය. එහෙනම් ටයර් එකද කාර්යය. එහෙනම් අර සීට් එකද කාර්යය. මේ කෑලි එකින් එක අපි ඉගෙන ගන්න ඕනේ. මේ ටික ඉගෙන ගත්තාම කිරෙන ඇති වෙන නුවණක් තමයි කාර් එකක් හදනවා කියන්නේ. කාර් එකක තියෙන්නේ මෙන්න මේවා කියලා නුවණක් එනවා දැන් අපිට. නේද? ඒ වගේ මේ සතර පරමාර්ථ ධර්මයන්ගේ ඉස්සෙල්ලාම කාම භූමිය ගත්තොත් කාම භූමියේ තියෙනවා චිත්ත චෛතසික රූප කියලා කොටස් තුනක්. ඒකෙන් රූපේ කියන එක ගන්නවා. අරගෙන හොඳට නුවණින් බලනවා. එතන පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න යන හැටි. මේ පරමාර්ථ ධර්මයේ කාරකක් ඉගෙන ගන්න හදන හැටි ඉගෙන ගන්න යනවා වගේ. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න යන්නේ. දැන් පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න කියලා අපිට වෙන්නේ වෙන එකක් කරන්න. කාරක හදන්න හැටි ඉගෙන ගන්න කියලා ගිහලා දැන් වෙන්නේ ඉස්සෙල්ලා වෙන එකක්. රේසර් එක ගැන ඉගෙන ගන්න වෙන්නේ ඉස්සෙල්ලා. ඒ වගේ දැන් පරමාර්ථ ධර්මයන් ගැන තියෙන නුවණ ඇති කරගන්න අපිට වෙනවා මොකද්ද ඉස්සෙල්ලාම ඉගෙන ගන්න රූප. රූපය කියන එක මොකද්ද කියලා බලනවා. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුන් නිසා පවත්නා රූපක් කියලා කියනවා. උපාදාය රූප. දැන් ඊට පස්සේ අපි හොඳට සියුම්ව නුවණ තබලා නුවණ යොමු කරලා බලනවා කාම භූමියේ ඇති වෙන මේ උපාදාය රූපය කියන්නේ මොකක්ද? ඒක කියනවා උපාදායයි. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතින නිසා පවතින මොකක්ද? මහ භූත නිසා පවතින. මහ භූත ඇසුරු කරගෙන පවතින. එතකොට මහ භූත නිසා පවතිනවා නිසා මහ භූත නිසා උපාදාය රූපේ පවතිනවා. නමුත් උපාදාය රූපයේ නිසා මහ භූත පවතිනවා කියලා එකක් කියන්නේ නැහැ. එතකොට ගවේෂණය කරනකොට අපිට හම්බ වෙන නුවණක් හැම වෙලාවෙම මහ භූත නිසා උපාදාය රූප පවතින. මහ භූතයන් තැනක නැති වුණොත් උපාදාය රූපේ නැහැ. නමුත් උපාදාය රූපේ නැතුව මහ භූත රූපේට ඉන්න පුළුවන්. මහ භූත රූපේ නැතුව උපාදාය රූපෙට ඉන්න බෑ. ඔකරවන් තේරෙන විදිහට කිව්වේ වැලි ගොඩක් අපිට පේන දැනක වැලි කැට ටික වගේ කියලා හිතන්නකෝ මහ භූත රූපේ. වැලි ගොඩක් හැටියට පේන ටික වගේ හිතන්නකෝ උපාදාය රූපේ. දැන් වැලි ගොඩක් හැටියට පෙනෙන ටිකට වැලි කැට ටික නිසා පෙනෙනවා. වැලි කැට උතන නැති වුණොත් කවදාවත් ඔය කන්දකට වෙන හිතින්ද බෑ.
එතකොට නමුත් වැලි කන්ද නැතුව වැලි කැට ටිකට ඉන්න පුළුවන්. එහෙනම් මේකෙන් පරමාර්ථ ස්වභාවය යථාර්ථ ස්වභාවය වෙන්නේ වැලි කැට මිසක තේන කන්ද නෙමෙයි. ඒ තේන කන්දට වැලි කැට නැතුව ඉන්න බෑනේ. වැලි කැට ටික තමයි සදාවතම තියෙන. ඒ නිසා වැලි ගොඩක් තේුණාට වැලි ගොඩ මෙයා නිසායි තියෙන්නේ. එයා නැතුව ඉන්නේ. ඒ වගේ උපාදාය රූපය කියනකොට මහ භූතයේ අසුරු කරගෙන මහ භූතයේ නිසා පවතින. මහ භූතයේ නැතුව පවතින්න බෑ. ඊට පස්සේ කිසිම වෙලාවක උපාදාය රූපෙට බලපෑමක් කරන්න බෑ මහ භූත රූපයට. වැලි ගොඩට කවදාවත් බෑ වැලි කැට වලට බලපෑමක් කරන්න. වැලි කැටේ හැට මෙහාට කරන්න එහෙම වැලි කැට වලට බලපෑමක් කරන්න බෑ. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරට බලපෑමක් කරන්න බෑ උපාදාය රූපෙට. මහ භූත හතර තමයි වුණොන්ට උපකාරීව පවතින. මෙහෙම ගවේෂණය කරනකොට පරමාර්ථ වශයෙන් නුවණක් වෙනවා. රූපේ පරමාර්ථ ස්වභාවය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරයි කියන නුවණක් වෙනවා. ඒතර මේ නුවණට හසු වෙන එකක් නුවණ. දැන් එතනින් එහාට රූපයට වෙදන්න බෑ. රූපේ කෙලවර තමයි මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද උපාදාය රූපය කියලා එකක් හම්බුණා. ඒක ගවේෂණය කළාම ඒකද පෞතින මෙයන්ට කියන තැනකට ගියා. ඊට පස්සේ චෛතසික කියලා යමක් තියෙනවා නම් ඒ ටික හොඳට බලනකොට චෛතසික කියලා කියන්නේ සිතට ඇති වෙන ගති. හිඳින බව, හඳුනන බව, ස්පර්ශ වෙන බව වගේ ගති. මේ ඔක්කොම මොන විදිහයකට මොන ආකාරයකින්ද මේ චෛතසික ධර්ම ස්පර්ශ නිසා ඇති වෙන ස්වභාවය. ඊට විඥානය කියලා බලනකොට රූප දැනගත්ත, රස දැනගත්ත, ගන්ධ දැනගත්ත කියලා මොන විදිහට යමක් දැනගත්ත කිව්වොත් මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන ධර්මතාවයක් වෙනවා කියන එකක් තියෙනවා. විඥානන ලක්ෂණයක් තියෙනවා. යාට කෙටියෙන් නුවණක් වෙනවා. කාම භූමිය ගවේෂණය කරනකොට කොතැනක කොයි විදිහට තිබුණත් කාම භූමියේ හැමතැනකම තියෙන අනාත්ම වූ රූපෙකුත් අනාත්ම වූ චෛත්‍යක ටිකකුත් අනාත්ම වූ සිතකුත් විතරයි. දැන් මේකෙන් තියෙන වාසිය තමයි කාම භූමියේ යම් කිසි කෙනෙක් කතා කළොත් අනේ සතර අපායේ වැටලා හරිය දුක් විඳින සත්තු ඉන්නවා කියලා සත්‍යය ගැන කතා කරනකොට මෙයාගේ නුවණ යන්නේ පරමාර්ථ ධර්ම. එතනද චිත්තදේශක රූප ටිකක් කියන නුවණක් මෙයාට තියෙනවා. මිනිස්සු ගැන කතා කරනකොට මිනිස්සෙක් කියලා කියන දේ එතන තියෙන චිත්තදේශක රූප ටිකක්. දෙවියෙක් ගැන කතා කරනකොට ධර්මයක් ගැන කතා කරනකොට කවුරු හරි මෙයාට සක්කාය දිට්ඨිය මනස මිදිලා පුද්ගල භාවයේ මනස මිදිලා එතන තියෙන චිත්තදේශක රූප ටිකක් කියන නුවණ කිසිම වෙලාවක. ඒ වගේ මේ සතර භූමිය, තුන් භූමිය, හතර භූමිය ගවේෂණය කළාම එන නුවණක් තියෙනවා. හැම තැනකම තියෙන චිත්තචෛතසික රූප කියලා. එතකොට කොතනකදී හරි රූප භූමිය ගවේෂණය කළ නිසා බ්‍රහ්මය ගැන කතා කරනකොට එතන තියෙන මෙහෙම චිත්තචෛතසික ටිකක් අපරියාපන්න භූමිය ගවේෂණය කළ නිසා කෙනෙක් රහතන් වහන්සේ නමක් ගැන කතා කරනකොට එතන තියෙන මේ චිත්තචෛතසික ටිකක් කියන නුවණ මෙයාට එන්නේ. දැන් මේක මම මතක් කළේ මෙන්න මේ සතර පරමාර්ථ ධර්ම ටික ගවේෂණය කළාම මෙයාට හම්බුණ රූපය කියන එකේ යථාභූත ස්වභාවය සතර මහා ධාතු. එතකොට ඒ නිසා ස්පර්ශ නිසා පහළ වෙන වේදනා සංඥා කියන මේවා චෛතසික. මේවා හිතේ ඇති වෙන එකක්. ඊට පස්සේ දැනගන්නවා කියන එක මේ නාම රූප දෙක නිසා වෙන එකක්. හොඳට මෙහෙම අරමුණක් කෙනෙකුට කවදාවත් දැන් මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගත්ත කෙනාට මේ අරමුණ හඳුනන්න පුළුවන් බවක් තියෙනවා. මෙයා දන්නවා ඉගෙනගෙන තියෙනවා. හඳුනනවා කියන එක චෛතසිකයක් හිතේ ඇති වෙන ගතිය. ඒක දන්නේ නැහැ මෙහාට. අරමුණ විඳිනවා කියන එක චෛතසිකයක් හිතේ ඇති වෙන ගතිය. කියන එක දන්නවා. එතකොට අරමුණක් ගැන හිතනවා කියන එක දන්නවා හිතේ ඇති වෙන ගතිය. දැන් අපි හිතාගෙන ඉන්නේ
හඳුනන එක රූපෙන් දාන්න මේ පැත්තටනේ. රූපේ හඳුනනවා කියලා රූපේ විඳිනවා කියලා රූපෙට හිතනවා කියලා. නමුත් එයා දන්නවා මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පටිඝාපෝ තේජෝ වායෝ කියලා රූපයේ ස්වභාවය අරගෙන යනවා නුවණින්. පටිඝාපෝ තේජෝ වායෝ එහෙම තියෙන තැනක මේ වේදනා සංඥා චේතනා හිතෙන් තුල මේ වේදනා සංඥා චේතනා පහළ වෙන බව මේ නාම රූප නිසා Taman දැනගන්නා බව කියන්නේ. මේ භූතයේ ස්වභාවය නැත්නම් ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි බාහිරය නිසා Tamanට පේනවා කියන තැනක ඉන්නේ. පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි මෙහෙන් බාහිර රූප බලන බව. පංච ස්කන්ධයේ ලක්ෂණය තමයි රූපය නිසා පෙනෙන බව. අපි ඔකේදී ගත්තා මෙහෙම පංච අර වැලි කැට ටිකක් තියෙන තැන වැලි ගොඩ පේනකොට පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි වැලි ගොඩක් තියෙනවා. වැලි ගොඩක් තියෙන නිසා වැලි ගොඩක් පේනවා. පේන්නේ වැලි ගොඩක්, තියෙන්නේ වැලි ගොඩක්. වැලි ගොඩක් බාහිරින් හම් වෙන ගතිය තමයි මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය. පංච ස්කන්ධයේ ලක්ෂණය තමයි වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට පේනවා. පේන එක අරගෙන එහාට යන්නේ නැහැ. වැලි ගොඩ අරගෙන එහාට යන්නේ නැහැ. එතන තියෙන යථාභූත ස්වභාවය මොකද? වැලි කැට ටිකක් තියෙන තැනක අපිට වැලි ගොඩක් වගේ පේනවා. කියලා පෙනෙන සිද්ධිය මෙහෙ. පේන්නේ අපිටනේ. අපිට නම් පේන දේ මෙහෙටයි තියෙන්න බෑ. බාහිරේ නිසා පෙනීම තියෙන සමත්. නමුත් ඒක නොදන්නකොට ලෝකයා කරන්නේ Tamanට පේන දේ බාහිරටයි කියලා හිතාගෙන. රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි බැලුවොත් අපිට රතු පාට පේනවා. ලෝකේ හිතන්නේ රතු පාට නැහැ කියලා. නමුත් මෙහි රතු පාටේ එකකින් බලපු හින්දා මෙහි රතු පාට වුණා මිසක්. රතු පාට පෙන්න ගැතිය නැතිනේ මෙහි. ඒ වගේ එතකොට මේ පරමාර්ථ ස්වභාවය අවබෝධ කරගත්තාම එයාට පුළුවන් පංච උපාදාන ස්කන්ධයක් ඇති නොවන විදිහට හිත තියලා බලන්න. පංච උපාදාන ස්කන්ධයක් ඇති නොවන විදිහට කියලා කිව්වේ රූපය අපි කියමු දැන් අරමුණේ රූපය කියලා කියන්නේ ඇහැට පේන වර්ණ රූපේන කාම භූමිය. කියන්නේ වැලි ගොඩක් පෙනෙනකොට වැලි ගොඩක් පෙනෙන තැන තමයි දැන් ලෝකයට හම් වෙන රූපය කියන්නේ. එතකොට අපි වැලි ගොඩක් බාහිරින් හම්බ වෙන හැටියට බලන එක තමයි පංච උපාදාන ස්කන්ධය කිව්වේ. වැලි කැට ටිකට හිත තබලා වැලි ගොඩ අපිටයි පේන්නේ කියන තැනක බැලුවාම අපි රූපේ නිදිලා තියෙන්නේ. ඒ රූපේ තියෙනවා කියන එකකින් නිදිලා තියෙන්නේ. බාහිර වැලි ගොඩක් තියෙන එකකින් අපි නිදිලා තියෙන්නේ. එහෙනම් නම විතරක් නෙවෙයි පෙනෙන සිද්ධියම අපේ මනස වෙනවා. නිරුග දක්නෝ ජලය වගේ පේන්නේ අපිට. ජලය කියන එක බාහිරින් දකින්න එක තමයි පංච උපාදාන ස්කන්ධ මට්ටම. පේනවා කියන සිද්ධිය තමන්ට ගන්න එක තමයි ස්කන්ධ මට්ටම. මෙතෙන් එක කාරණාවක් තියෙනවා හැබැයි යම් කිසි කෙනෙක් මේ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවයට නුවණ නැතුව ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය දන්නේ නැතුව මේ පේන්නේ හිතටයි කියලා කියනවා නම් රූපයක් නැහැ කියලා කියනවා නම් ඒක තමයි ලොකුම ගොඩ. යම් කිසි කෙනෙක් මේ පේන්නේ සංඥාවක් මේක පේන්නේ හිතටයි රූපය කියලා දෙයක් නැහැ කියන වචනේ කතා කරනවා නම් රූපේ නොඉක්මපු මනසකින් ඉඳගෙන මෙන්න මේක තමයි ලොකුම වරුව වෙන්නේ. ඒ කියන්නේ දැන් කාම භූමියේ අපි මේ රූප තියනවා කියන මට්ටමේම ඉඳගෙන ශබ්ද තියනවා කියන මට්ටමකම ඉඳගෙන යම් කිසි කෙනෙක් කියනවා නම් මේ පේන දේ පේන්නේ රූපයක් නෙමෙයි පේන්නේ මනසයි කියලා එයා පේන දේ තුල තියෙන හොඳක් නැති කරගන්න හොඳ දේත් නැති කරගන්නවා ඒන් ලබලා ඒ නිසා යම් මිදීමක් ඇති වුණොත් ඒකත් නැති කරගන්නවා. ඇයි මේ පේන දේ තුල ඒක උද්දේයන යථාභූත නුවණක් නැතුව
ලෝකෙ තුලම ඉඳගෙන කාම භූමියේ ඉඳගෙන මේ පෙනෙන බව ජීවිතය කරගෙන පෙනෙන බව පැවැත්ම කරගෙන පෙනෙන බව තුල ඉඳගෙන රූපයක් පෙනෙන බව ජීවිතය කරගෙන රූපයක් පෙනෙන බව තුල ඉඳගෙන එයින් ඔබට නුවණක් ඇති කර නොගෙන නමුත් කෙනෙක් කියනවා නම් මේ වචනෙට හරි මේ පේන්නේ හිතටයි මේ පේන්නේ සංඥාවක් පේන දේ කියනවා නෙමෙයි කියලා එයා පේන දේ නිසා ඇති කරගන්න තියෙන හොඳ ටිකක් එයාට නැති වෙනවා. පේන දේ හිතටයි කියලා කිව්වට යථාභූත නුවණක් නැති නිසා ඒ නිදිලා ලැබෙන විමුක්තියකුත් එයාට නැති වෙනවා. ඒ නිසා යම් කිසි දෙයක් කියනවා නම් යම් කිසි විදිහකට බලනවා නම් ඒක සහේතුක වෙන්න ඕනේ. මොනවා හරි කාරණා සහිත වෙන්න ඕනේ. මේ පේන දේ රූපයයි කියලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් පේන දේ තියෙන්නේ මේක රූපයක් කියලා හිතුවොත් එතන ශාස්ත්‍ර දෘෂ්ටිය ඇතුළේ වෙනවා. මෙහෙම දෙයක් මේ පේන දේ කියනවා නෙමෙයි එහෙම රූපයක් නෑ පේන්නේ හිතටයි කියලා කිව්වොත් එතන උච්ඡේද දෘෂ්ටිය ඇතුළේ වෙනවා. එතකොට මේ සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි දෙකට නොදැනෙන ඥාන දර්ශනයක් වෙන්න ඕන. මොකද මේ පේන දේ මනසයි කියලා කියන්නේ නිකම් බෑ. එයාගේ නුවණට අවබෝධ වෙච්ච යම් නුවණක් එක්කයි ඒක කියන්නේ. එහෙම නැති වුණොත් අර මං කිව්වේ මෙලෝ යහපත පරලෝ යහපත දෙකම අතහැර ගන්න. ඒ කියන්නේ වැලි ගොඩක් පේනකොට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ වැලි ගොඩක් හැටියට පෙනෙන්නේ අපිටයි එතන වැලි ගොඩක් නැහැ කියන වචනේ කියනවා නම් එහෙම කියන්න අවශ්‍ය නුවණ නැතුව වැලි ගොඩක් තියෙනවා කියන මට්ටමෙම ජීවත් වෙවි ඔය ටික කියනවනම් වැරදි. මේ වැලි ගොඩක් හැටියට පෙනෙන්නේ අපිටයි එතන වැලි ගොඩක් තියෙනවා නෙමෙයි කියන වචනේ කියන්න අයිතිය තියෙන්නේ මෙතන තියෙන්නේ වැලි කෙට ටිකක් නේද කියන නුවණ තියෙනවා නම් විතරයි. එහෙම කියන්න අයිතිය තියෙන්නේ. මොකද එයාට තේනවා අවකාශ ධාතු අනුගාගෙන යථාභූත වශයෙන් තියෙන වැලි කෙට ටිකක් විතරමමයි. එහෙම වැලි කෙට ටිකක් තියෙනවා නම් විතරනම් තියෙන්නේ එහෙනම් පේන්නේ අපිටයි. කියන උත්තරේ එනවා. එහෙම නැතුව වැලි කැට ටිකට නුවණ නැතුව වැලි ගොඩක්ම තියෙනවා කියලා බලන්නේ වැලි ගොඩක්ම තියෙනවා කියලා හිතන්නේ කියන මට්ටමක ඉඳගෙන වැලි ගොඩක් නැහැ කියනවනම් ඒක වැරදි. ඒ වගේ යම් කිසි කෙනෙක් භාවනා කරනකොට හරි මේම යමක් පෙනෙනකොට මේ පෙනෙන දේ ජීවිතේ වෙලා පෙනෙන දේ තුලම ඉඳගෙන මේ පේන්නේ හිතටයි කියලා කියනවා නම් තේරුමක් නෑ. ඒක වෙන්නේ නෑ. ඒ මොකක් නිසාද කියන කාරණාව ලැබෙන්නේ නෑ. මොහු කරන ඥාන දර්ශනයක්. හැම වෙලාවෙම හොඳට නුවණ අරගෙන යන්න ඕනේ. මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියන එක ලබනවා. සතර මහා ධාතුවට කියන තව නමක් තියෙනවා භූතයි කියලා කියනවා. ඒකට පෙන්වන දැන් භූත කියලා කියන්නේ මේ සමහර අමනුෂ්‍ය භූතේ ඉන්නවලු තමන්ගේ ප්‍රකෘති ස්වභාවය පෙන්වන්නේ නැහැ. එක එක විවිධ දේශ අරගෙන මේ සත්‍යයන්ව මුලා කරලා මේ රවට්ටලා අනුභව කරනවා. දැන් ලස්සන කුමාරිකාවක් හැටියට මහා භයානක රකුසේ භූතේ ලස්සන කුමාරිකාවක් හැටියට පෙනී හිටලා මිනිස්සු මුලා කරලා අල්ලගෙන ගිහලා මුරු ගාලා කනවා. මේ භයානක රකුසේ තමාගේ ස්වභාවය පෙන්වන්නේ නැතුව ලස්සන කුමාර වේශයක් මවාගෙන ඇවිල්ලා ස්ත්‍රීන් රවට්ටගෙන ගිහලා අල්ලගෙන ගිහලා කනවා. ඒ වගේ දැන් මේ සතර මහා ධාතුව භූතයි කියලා කියන්නේ මනුෂ්‍යයෙක් හැටියට, තජුගක් හැටියට, ගොඩනැගිල්ලක් හැටියට, ගහක් හැටියට එක එක විදියට පෙනී හිටලා යතු අල්ලගන්න.
දැන් එයාගේ ස්වභාවයෙන් එයා පෙන්නලා හිටියොත් අපි කවුරුත් ඒක ගන්නෑ නැහැ. එතකොට අපේ හිත බැඳෙන්න පුළුවන්, හිත බංගන්න පුළුවන්, හිත අල්ලගන්න පුළුවන් විදිහටයි මෙයා මේ පෙනේ ඉන්නේ ඒක විදිහට. එතකොට අපිට නුවණ තියෙන්න ඕනේ මේ විදිහට තේරුණොත් මේ සතර මහා ධාතු වලට මෙහෙම පෙන්නලා ඉන්නේ කියන කාරණාව. මේ එහෙම දැක්කහම තමයි අපි මොන විදිහට ඇල්ලුවා මොන විදිහට පරිහරණය කරන්න ගියත් අන්තිමට අහුවෙලා තියෙන සතර මහා ධාතු කියන නුවණ එන්නේ. ඉතින් මෙතනදී බුහත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුහතේ හැටියට දකින්න කියලා ස්කන්ධ ටික හැටියටම දකින්න කියනවා. ස්කන්ධ ටික හැටියටම දකින්න කියලා කියන්නේ හැම වෙලාවකම බාහිර සතර මහා ධාතුවක් අවකාශ ධාතුවක් විතරයි බාහිරින් තියෙන්නේ. ඔය මහා පංච මහා භූතයන් කියන තැනක අපේ සිතයි චෛතසිකයි නිසා මෙහෙම පේන්නේ අපිට. එතකොට හැම වෙලාවෙම බාහිරේ නිසා අපිට මේ පේනවා මිසක අපිට පේනවා. අපිට නම් පේන්නේ පේන දිහා මෙහාටයි කියන්නේ. හැම වෙලාවෙම හිත තියලා බලන්න ඕනේ. හිත තියලා බලන්න ඕනේ කොහොමද? පෙනෙනවා කියන සිද්ධිය Taman තුලට ලැබෙන විදියට. භූතය හැටියට දකින්න. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන. එතකොට ඇහත් රූපයෙන් ගැටීම නිසා චක්කු විඥානය උපදින. ඒ හිතට තමයි මේ පේන්නේ. එතකොට තවටයෙන් ගත්තාම ඇහැට රූපයට ආයතන කියලා කියන්නේ නැවත චිත්තජයසික ධර්ම උපදින නිසා. ඇහැට රූපයක් දෙය ගැටෙනකොට චිත්තජයසික ධර්ම උපදින්නේ නැහැ. ඇහැට රූපයක් දෙය ගැටෙනකොට චිත්තජයසික ධර්ම ටිකක් උපන්නාම ඕන්න පෙවුනා කියනවා. කන සද්දයක් ගැටෙනකොට මේ චිත්තජයසික ටික උපදිනකොට සද්දය ආවුණා කියනවා. ඒ පෙවුනා කියන්නේ ඇහුණා කියන්නේ ඒ දෙය ගැටෙනකොට මේ චිත්තජයසික ටිකක් ඉපදිලා වෙච්ච සිද්ධියක් විතරක ආපහු මෙහෙ වෙච්ච මොකක් සිද්ධියක් එහෙම නෙමෙයි. නාසයත් ගන්ධයට ආයතන කියන්නේ චිත්තජයසික උපදින නිසා. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් බුහතේ හැටියට දකින්න. බුහතේ කියලා කිව්වේ හැම වෙලාවෙම බාහිර ආයතනයට හිත යොමු කරන්නේ නැතුව බාහිර ආයතනයේ ඉඳලා පටන් ගන්නවා Taman තුළ. තේරෙනවා කියන සිද්ධිය වෙන්නේ නැහැ. එතකොට යන නුවණ තියෙන්න ඕනේ යථාභූත ස්වභාවය ගැන, පරමාර්ථ ධර්මයන් ගැන, රූපේ පරමාර්ථ ස්වභාවයේ සතර මහා ධාතුයි කියන තැනකට හිත තබලයි බලන්න. අර උපමාවම දකින්න නිරුංග දිහා බලනකොට නිරුංග නිසා Tamanට පේනවා කියලා බැලුවොත් අපි ඔන්න භූතේ. මේ තේන ජලය මේ තියනවා කියලා බැලුවොත් බාහිර තියනවා කියලා බැලුවොත් ඔන්න පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි තණ්හාව ඇති කරන්නේ. හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධ මට්ටමට ආවොත් දැන් වතුර බාහිරින් තියනවා කියලා අහුනොත් තණ්හාව ඇතිලා දුවනවමනේ. නමුත් නිරුද්ධ අපිටයි කියලා බැලුවොත් දැක්කොත් තණ්හාව ඇති කෙරෙන්න අපිට දැනක් නැහැ. අපිට අපේ මනස හම්බ වෙනවා විතරයි. ඒ වගේ වැලි ගොඩක් දකින්නකොට වැලි කැට ටික නිසා වැලි ගොඩක් පේන්නේ අපිටයි කියලා බලනවා නම් නිරුංගෝ නිසා ජලය වගේ පේන්නේ අපිටයි කියලා බලනවා නම් මේ හැම වෙලාවෙම භූතේ ස්වභාවය. පංචස්කන්ධයේ ස්වභාවය. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි වැලි ගොඩක් හම්බ වෙනවා, ජලය හම්බ වෙනවා කියන මට්ටම. ඒ වගේ මේ තේන රූපේ අපිට හම්බ වෙනවා නම් මේ පංච උපාදානස්කන්ධේ මට්ටම. අපිට සතර මහා ධාතුවේ තියෙන තැනක මෙහෙම පේනවා කියලා අපි බලනවා නම් මේ තමයි භූතේ ස්වභාවය. එතකොට මේ භූතේ හැටියට දැක්කහම වෙන්නේ භූතේ කලකිරලා භූතේ නොයැලෙන එක. දැන් භූතේ හැටියට නොදැක්කහම භූතේ අපි ඇලෙන්නේ. ඒක හොඳට තේරුම් කරගන්න ඕනේ. මෙන්න මේ ටික හරි වටිනවා.
භූතේ නොයලෙනවා භූතේ ඇලෙනවා කියන ටික. දැන් භූතේ කියන්නේ පවතින යථා ස්වභාවය. අපි මෙහෙම ගමු නිරිඟු ස්වභාවයේ තියෙන තැනක නිරිඟු ස්වභාවයත් මේ ඇහත් හිතත් නිසා අපිට අරමුණක් පේනවා. මේක තමයි භූත ස්වභාවය. දැන් අපි භූතයේ හැටියට දකින හින්දා අපි නිරිඟුව තියෙන තැනක ජලය වගේ ඒ කියන්නේ පේන ටික දන්නවා චිත්තචෛතසික ටික දැනගන්න එක හිත කියලා දන්නවා. එතකොට අපි භූතයේ හැටියට දකින හින්දා ජලය කියලා අපි ඒක අල්ලගෙන නැහැ. ඒක පස්සේ යන්නේ. ඒකේ නොයලිලා ඉන්නේ ආරම. භූතයේ හැටියට දැකලා ඒක අපි අල්ලගෙන නෙමෙයි. නමුත් ත්‍රිසංගත සතා භූතයේ හැටියට දැක්කේ නැතුවම මොකද වෙන්නේ? භූතේ කලකිරෙන්නේ. භූතේ ඇලිලා ඉන්නේ. ඒ හින්දා විදිහන්නේ. එයා නිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. ඒන සිද්ධිය ගැන නොපෙනෙන නිසා. ජලය කියලා එයා අල්ලගෙන ජලය කියලා එයා අල්ලගත්තත් අල්ලගෙන තියෙන්නේ අර ටිකම ඇත්තටම තියෙන්නේ අර ටිකමයි. එයා රැවටිලා එයා ඇලිලා හිටියත් ඇලිලා තියෙන භූතේම. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ එයා හැම රැවටිලා මනසින් අල්ලගත්තා කියලා අමුතුවෙන් වතුරක් නිර්මාණය වෙලා නැහැ. ඇත්ත නොදන්නා කම නිසා විපරිත දර්ශනයකින් එයා දන්නේ භූතේ තියෙන තැන විපරිතයක් ඇති කරගන්න. වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට පේන ඕන භූතේ. දැන් ඕක නොදකින්න කෙනා භූතයේ හැටියට නොදැක්කොත් වැලි ගොඩක් මෙහෙ තියෙනවා කියලා අල්ලා ගන්නවා. අල්ලගෙන ඉන්නේ ඒත් වැලි කැට ටිකමයි. වැලි ගොඩක් තියෙනවා කියලා අල්ලගෙන එයා ඉන්නේ වැලි කැට ටිකමයි. එයා එහෙම අල්ලගත්ත භූතේ වෙනස් වෙලා නැහැ. අන්තිමට මෙයා මේ භූතේමයි ඇලිලා තියෙන්නේ ආපහු. වැලි කැට ඒ කියන්නේ වැලි කැට ටිකට අත දැම්මොත් වැලි කැට ඇඟේ හැප්පුණොත් දැන් එයාට වැලි කැට පේන්නේ. පේන්නේ වැලි කන්දක. වැලි කැට ටික අල්ලලත් මම මේ වැලි ගොඩ ඇල්ලුවා කියලායි කියන්නේ. භූතේ කියන එක පේන්නේ නැහැ. යථාභූත ස්වභාවය දැනෙනවා මනසට. මොකද වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් වශයෙන් පේනවා. ඒ පේන සිද්ධිය නොතනකොට ඒකෙම යන්නේ. වැලි ගොඩ කියලා ඒකෙම යන්නේ. එළුනහම මේකෙන් මිදෙන්නේ. මෙහෙම ආපහු බලනකොට අපි අපේ මනසමයි පරිහරණය වෙන්නේ. එතනයි මේ තියෙන දෝෂේ. ඊට පස්සේ භූතයේ හැටියට දැක්කොත් වෙන්නේ මොකද්ද? වැලි කැටි ටිකක් තියෙන තැනක වැලි ගොඩක් හැටියට අපිට පේන්නේ කියලා දැක්කොත් තියෙන වාසිය තමයි මෙහි වැලි ගොඩක් තියෙනවා කියලා බලන්නේ. බාහිර වැලි කැටි ටික අල්ලන්නේ වැලි ගොඩක් තියෙනවා කියලා. ඒක ඇලිලා නැහැ. මිදෙනවා කියලා කියන්නේ ඒ ධර්මයෙන් වෙන වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියන එක සාක්ෂාත් වෙනවා. භූතයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම අතීත ස්කන්ධ ටික ඔක්කොම නිරුද්ධයි. අනාගත ස්කන්ධ ඉපදිලා නැහැ. වර්තමානයේක බාහිර සතර මහා ධාතු නිසා තමන් තුළ චිත්තජයසික ටිකක් ඉපදිලා තියෙනවා කියන්නේ. එතකොට ඒ සත්‍ය ටිකක් නිරුද්ධ වෙනකොට ඒ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙනවා. මේ තුන් කාලෙම නිදෙනවා මනස. ඒ කියන්නේ දැන් නිරුද්ධ තියෙන තැනට යනකොට දැන් කලින් දැකපු නිරුංගුව අපිට උතර නැහැ. අනාගත නිරුංගුවක් තව ඉපදිලා නැහැ. දැන් නිරුංගුව නිසා ජලය වගේ පේනවා. කලින් ජලය වගේ පේන එක නිරුද්ධයි. අනාගතේ තව ජලය වගේ පේන එකක් නැහැ. දැන් ජලය වගේ පේනවනේ පේන එකේ ඇත්ත දන්නවා නිරුංගුව නිසා පේනවා කියන තරක ඉන්නවා. දැන් අපි අතීතයේ නිරුද්ධ වෙච්ච නිසා ඇරිලා නැහැ, අනාගතේ නූපන් නිසා ඇරිලා නැහැ, වර්තමානයේ ඇත්ත දකින්න නිසා ඇරිලා. තුන් කාලෙම මේක ඇලිලා නැතුව ඉන්නේ අපි. එහෙම ඉන්නකොට අපි එතනින් අහකට යනකොටම අර ජලය වගේ පෙවුන කියන අවස්ථාවත් අතහැරෙනවා.
අපේ මනසේ පස්සෙන් ආපහු රැඳිලා මනස තුළම හැටි පවතින්නේ දැකපු එක තියෙනවා කියන්නේ. මොකද පෙනෙන වෙලාවේදී අරමුණ Tamange මනසේ නම් අපි දැක්කා කියන සිද්ධියේ ජලය පෙවුණා කියන සිද්ධියේ ජලය වගේ පෙවුණා නම් පෙවුනේ මනසට නම් ආපහු පැත්තකට ගියාට පස්සේ ඒක බාහිර තියනවා කියන එක හිතියි. මෙතනදී අපිට ඕනේ වෙන්නේ එකම එක දෙයක් මොකද්ද මේ භූතය කියන තැන හැම වෙලාවෙම නුවණින් දකින්න ඕනේ බාහිරය නිසා තමන් තුල චිත්තචෛතසික ධර්ම උපදින මට්ටම. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් දැක්කොත් අන්න එයා තමයි මේ භූතේ කලකිරීම පිණිස නොයලීම් පිණිස නිරෝධය පිණිස පිළිපන්න කෙනා. ඒකේ ලක්ෂණය තමයි ඒ විදිහට බැලුවොත් මොකද වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධෙම විදිහ. ඇයි අතීත ස්කන්ධ ටිකත් නිරුද්ධමයි අනාගත ඉපදෙන උපදින හැම වර්තමානයකම එයාට නුවණ එනවන වැලි කැට ටික නිසා මෙහෙම පේනවා කියලා. මෙයාට වැලි ගොඩක් හම්බ වෙන්නේ මෙයාගේ ජීවිතේ කවදාවත්. ඇයි අතීත සංඥා නිරුද්ධයි අනාගත සංඥා ඉපදිලා නැහැ. වර්තමානයේක පෙනෙන හැම මොහොතකම වැලි කැට ටික නිසා මෙහෙම පේනවා කියන සිද්ධියක් හම්බ වෙනවා. බාහිර තියෙන වැලි ගොඩක් තියෙනවා කියන මානසික මට්ටමෙන් මෙයා මිදෙනවා. ඒ නිසා ලෝකයා දුක් විඳින මට්ටමින් මෙයා මිදෙනවා. ඒ වගේ මේ හැම අරමුණකම බාහිර රූපය නිසා Taman තුල මෙහෙම පේනවා කියන තැනක කෙනෙකුට ඉන්න පුළුවන් නෑ. මොකද මෙතනදී හැබැයි ඒ අතීතේ නිරුද්ධ වෙන්නේ ඒ අනාගතේ නොඉපදෙන්නේ අතීතය අනුව ගිහිල්ලා හෝ අනාගතය අනුව මෙනෙහි කළා නෙමෙයි. මේ වර්තමාන ඥාන දර්ශනයට හිත තියලා. මේ භූතයේ හැටියට දකින්නකොට ඉබේමයි අතීත සංඥා නිරුද්ධ වෙන්නේ. අතීත ආශ්‍රවයට ඉඩ නැති වෙන්නේ. භූතයේ හැටියට දැක්කහම ඉබේමයි අනාගතයේ ඉතුරු නොවේ. අපි කියමු මේ වැලි කැට ටිකක් නිසා වැලි ගොඩක් පේනවා කියලා අපි බැලුවාම කලින් තිබුණු වැලි ගොඩක මතකයක් නැදෙන්න එන්නේ ඉගෙන එන්නේ. ඒ දැනේ මේ වැලි කැට ටික නිසා පේන්නේ කියන මතකයක් නෙන්නේ. ඊට පස්සේ පැත්තකට යනකොට අපි දැකපු දේ එතන තියෙන්නේ වැලි කැට ටිකක් දැකපු දේ නිරුද්ධයි කියලා ආවොත් දැකපු වැලි කොට සිහි කරලා එන්න බෑ. අනාගතය අපහයි. මේ අතීත සහ අනාගත කියන අන්ත දෙක අතහැරෙන්නේ වර්තමානයේ මේ යථාභූත ස්වභාවයට හිත තබපු කෙනාටම. ඉතින් මොන විදිහට කතා කරුවා එකම එක තමයි තියෙන්නේ යන්න මේ තේන ආයතන ටිකෙන් ඔබට නුවණින් ගිහිල්ලා විතක යන්න තියෙන්නේ. වෙන මේ ආයතන ටික ඇතුලේ ඉඳගෙන මිදෙන්න ක්‍රමයක් නෑ. ඒකට හේතුව මේ ආයතන පරිහරණය කළොත් අපි පරිහරණය කරන්නේ අපේ මනස. යථාභූත ස්වභාවය කියන්නේ සැබෑවටම බාහිර රූපයක් සම්බන්ධ වෙලා බාහිර ධාතුව සම්බන්ධ වෙලා අපිට අරමුණක් පෙනෙන්නේ එකම එක අවස්ථාවයි. අර වැලි කැට ටික නිසා මෙහෙම පෙනෙනවා කියන මට්ටම විතරයි. ඊට පස්සේ එතෙන්ට ඒ අවස්ථාව අපිට අතහැරුණොත් එතෙන්ට නුවණ නැති වුණොත් වැලි ගොඩක් බලන්න කියලා මේ හදනවා කියන තැන ඉඳලම සම්පූර්ණ මනෝමය. ඒකෙන්ද මනසමමයි පරිහරණය කරන්නේ ලෝකෙ කියලා. මනසින්ම අරමුණු සිහි කරනවා මනස තුළම හැදෙනවා කියන සිද්ධියක් තියෙනවා. එකම එක අවස්ථාවයි සැබෑවට වර්තමානයේක තියෙන්නේ. ඇත්තටම බාහිර සතර මහා ධාතුව නිසා ඒ උපකාරයෙන් අපේ මනසට මෙහෙම අරමුණක් පහළ වෙනවා. එතෙන්ට ඒ සිද්ධියට නුවණ නැති වුණොත් ඒ ස්කන්ධ ටිකට කෙලස් එකතු වුණොත් මෙහෙම කළා එදිහා බලනවා කියන්නේම සම්පූර්ණ මනසෙන්මයි ගොඩනගලා තියෙන්නේ. ඊට පස්සේ ඒ බලපු දේ අරඹේ යම් තාක් බලයි නම්
මනසම මුල් වෙලා තියෙනවා. එතකොට ඒකයි කිසිම කෙනෙකුට හිතන්න කියන්න බෑ කියන කර්ම නොවි. මොකද තමන්ගේ මනසට හොර කරන්න බෑ තමන්ට. මනස තුලමයි ජීවත් වෙන්නේ නේද? කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ යථාභූත ස්වභාවයට බැලුවාම එතන තමයි ස්වභාවය කියන්නේ ආශ්‍රයක්ෂය කරගත්තත් නැතත් පවතින ඇත්තේ. එහෙම යමක් බලනකොට වැලි ගොඩක් දිහා බලනකොට පෙවුනේ සැබෑවටම වැලි කැට ටික නිසා මෙහෙම පේනවා කියන සිද්ධියක් වෙනවා. ඒ ආයතනය තුලම වැලි ගොඩ බලනවා කියන තැන ගත්තාම මනෝවිඤ්ඤාණයෙන් ආවරණය කරලා මනස තුලමයි මේ ඉන්නේ දැන් මේ ආයතන ටික ගල්වනවා. එතකොට අපි හිතන්නේ අපේ මනසටමයි කියන්නේ අපේ මනස එක්කමයි කරන්නේ අපේ මනස එක්කමයි මිසක බාහිර වැලි ගැට එක ගන්නෙන්නක් නෑ ඉතින් පස්සේ අපි. නමුත් අපි හිතන්නේ වැලි ගැට ටික එකයි මේ ගන්නෙන්නෝ කියලා. අපේ මනස එක්කමයි ඉතින් පස්සේ අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ ඇතිවෙන ගනුදෙනුව අපේ මනස එක්කම. සංකාර කියන්නේ හිතුවත් කිව්වත් කෙරුවත් ඔක්කොම කර්ම. එතකොට වැලි කැට ටිකත් එක්ක මනස අතහැරලා වැලි කැට ටිකත් එක්ක තියෙන ගනුදෙනුව තියෙන කෙරෙන අවස්ථාව විතරයි. වැලි කැට ටිකක් තියෙන තැනක මෙහෙම පේනවා කියවහම ඔන්න දැන් මේ වැලි කැට ටිකත් එක්ක මේ ගනුදෙනුව තියෙනවා. ඒක ඉතින් වැලි කැට ටික නිසා මෙහෙම පෙනෙන බව තියෙනවා. පැත්තකට ගියාම පෙනුණු සිද්ධිය අතහැරන වැලි කැට ටික විදිහට තියෙනවා. ආයි තේරුම්දේ දෙහි කරලා ඉන්න බෑ මොකද එයාට තේරෙනවා වැලි කැට ටිකක් නිසා මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් තියෙන නුවණ. මිරිඟුව නිසා ජලය වගේ පෙවුනට එතන තියෙන්නේ මිරිඟුව කියන නුවණ නිසා තේරුම්දේ සීකල යන්න බෑ. නමුත් මිරිඟුව නිසා ජලය වගේ පෙනෙනකොට ජලය කියලා බාහිරින් බලනවා කියන්නේම සම්පූර්ණ මනස පරිහරණය කරනවා. මනස. ඒ ජලය ගැන හිතන්නේ, ජලය ගැන කියන්නේ, ජලය ගැන කරන්නේ මනසින්ම ආදරයි. ඒ ඔක්කොම හරි. ඒකයි අවිද්‍යාව යෙදුනොත් පංච උපාදාන ස්කන්ධේ නූපදී තියෙන්නේ. කර්ම රැස් නොවී තියෙන්නේ, කර්ම රැස් වුණොත් පංච උපාදාන ස්කන්ධේ නොහැදී තියෙන්නේ. එකම එක අවස්ථාවයි තියෙන්නේ මිදෙන්න මේ ඇහැට පේනවා කියන තැනක තියෙන බුහුත කියන ස්වභාවය. ඉතින් දැන් ඔතන නොපෙනෙන නිසා ඒකට පේනවා මිදෙන්න හේතුව නොයැලීම හේතුව කලකිරීමට හේතුව බුහුතිය හැටින් දකින්නේ. දකින්න හේතුව මොකද්ද? සමාධිය ඕන. යථාභූත ඥාන දර්ශන මොකද්ද උපකාර? සමාධිය. මේ බුහුතිය හැටියට අපිට පේන්නේ නැත්තේ කොච්චර කිව්වොත් කියන දේමයි පේන්නේ කියන මට්ටම තියෙන්නේ චිත්ත සමාධිය අඩු නිසා. අපි හොඳට දැනගන්න ඕනේ දැන් මේ කරන්න හදන්නේ මොකද්ද කියන එක. අපිට ඕනේ දැන් කලින් එක කාරණාවක් පිටින් දැනගෙන තියෙනවා. ඇත්තට වැරද්දුවා නෙවෙයි. බාහිරින් මෙහෙම තියෙන බාහිර දෙයක් බැලුවොත් මේ තමයි කර්ම වෙන හැටි, මේ තමයි කෙලෙස් ඇති වෙන හැටි, මේ තමයි පංච උපාදානස්කන්ධ, මේ තමයි සතර යන හැටි කියලා දැනගෙන තියෙනවා. අපිට බලන දේ බාහිර නිසා අපිට පේනවා කියලා Taman තුල මේ ධර්මයේ උපදින විදිහට බලනවා නම් මේ බාහිර භවය අතහැරෙනවා, කෙලෙස් කර්ම අතහැරෙනවා කියලා අපි දන්නවා. ඔය දෙක විතරයි තියෙන්නේ. වෙනසයි තියෙන්නේ. දැන් අපිට මාරු කරගන්න ඕනේ අද මේ පේන මට්ටමේ ඉඳලා අනිත් මට්ටමට. ඒක මාරු කරගන්න කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට පේන මට්ටමට එන්න ඕනේ මේක. දැන් අද මේ ඉදිරියෙන් තියෙන දේම පේනවා, පේන දේම කියනවා කියන එක පේන මට්ටම වෙලානේ. කියන්නේ වැලි ගොඩක් තියෙනවා, වැලි ගොඩක් පේනවා, පේන වැලි ගොඩ තියෙනවා, තියෙන වැලි ගොඩ පේනවා කියන එක ජීවිතේ වෙලා තියෙනවා. දැන් ඒක මාරු කරගන්න ඕනේ ඇත්තට අපි. මොකද්ද? වැලි කැට ටිකක් නිසා වැලි ගොඩක් පේනවා. වැලි ගොඩක් වුණාට වැලි ගොඩක් කියනවා මේ තියෙන වැලි කැට කියන ඇත්ත දකින මට්ටමට ගන්න ඕනේ. මේව බලනකොටම පේන්නේ මට ඒ ඇත්ත නිසා. මේව බලනකොට මෙතනදී සතර මහා ධාතු නිසා මෙහෙට පේන්නේ කියන මට්ටම එළව සිටින දැනට ගන්න ඕනේ. එහෙම වුණොත් කවදාවත් මම
වැලි ගොඩ අල්ලන්නේ වැලි කැටි ටිකට රස දාන්න. වතුර පේන දේ බොණ්ඩ මිරිඟුට දුවන්නේ. ඒ වගේම පේන දේ අල්ලන්න අප දාන්න. මොකද හොඳට නුවණ හිතලා තියෙන පේන දේ කියන්නේ අනිකක් ඇල්ලුවොත් අහුවෙන්නේ. වැලි කැට වගේ සතර මහා ධාතු මිසක පේන දේ අහුවෙන්නේ නැහැ කියන එක හොඳට එයාට එනවා ඒක. දැන් අදනේ අපි හිතාගෙන ඉන්නේ පේන වැලි ගොඩ අල්ලන්න පුළුවන් කියලා. ඒ වගේ මේ පේන දේ අල්ලන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? ආයතන ටික වෙන වෙනම ඉබේම මේ ටික මෙහෙම කරනකොට. ඔන්න ඔය දෙපැත්ත විතරක් හරියට දැනගන්න ඉතර වෙලා. ඒ කියන්නේ කරන්න ඕනේ ගොඩක් කාරණා නෙමෙයි. පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි මෙහෙම පෙන්නේ. ස්කන්ධයන්ගේ ලක්ෂණය බාහිර නිසා Taman තුළට පිළිෙන්නේ නැහැ. එතකොට තමන්ගෙන් බාහිරට ගියොත් ආපහු කර්මයි බාහිර නිසා තමන් තුළට આવුත් කර්මය අතහැරෙනවා. විදියට කියනවා. ඉතින් මේ කර්මය අතහැරෙන විදිහට කරන්න නම් දකින්න නම් චිත්ත සමතයක් තියෙනවා. දකින්න මට්ටම දැනගන්නව නෙමෙයි. මේ ඒ දකින්න මට්ටම කියන එක නැති හින්දායි වැඳෙන්නේ නැත්තේ අපේ ජීවිතේ. දකින්න මට්ටම එන්නේ. එතකොට ඒක එන්න නම් සමාධිය ඕනේ. ඔන්න ඒ නිසායි අපිට මේ චිත්ත සමතයක් ඇති කරගන්න වෙලෙන්නේ. එතකොට භාවනා කරනවා කියලා යම් කිසි කෙනෙක් යම් චිත්ත සමතයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා නිවන් දකින්න භාවනා කරනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා මේ ටික දැනගෙන තියෙනවා. මොකද්ද? නිවන් දකින්න කියලා ආශ්‍රයක්ෂය කරගන්න කියලා මේ භාවනා කරන චිත්ත සමතයක් වඩනවා කියන්නේ මේ සමාධිය උදව් කරගෙන දකින්න අරමුණේ මෙන්න මෙහෙම දකින්න ඕනේ. ඇහෙන අරමුණේ මෙන්න මේ විදිහට දකින්න ඕනේ. මෙන්න මේ ඥාන දර්ශනය ගන්නයි මේ කරන්නේ. කියන කාරණාව තියාගෙන එයා හිත වඩන්න. මොකද එයා දන්නවා මේ විදිහට ඥාන දර්ශනය ඇති වුණොත් දැක්කොත් මේ තේන දේ අල්ලන්න අප දාන්නේ නැහැ. තේන දේ අල්ලන්නේ නැහැ. මේක නොයයිලා පවතිනවා. එහෙම වුණොත් තේන දේ මිදෙනවා. ඇහෙන දේ නොයයිලා පවතිනවා. එහෙම වුණොත් ඇහෙන දේ මිදෙනවා. දකින අහන දැනෙන දෙයින් මිදුණා කියන්නේ මේ දුකෙන් මිදෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියලා දැනගෙන තියෙනවා. මේ දුකෙන් මිදෙන තැන දක්වාම විමුක්තියම දැනගෙන ඉවර වෙලයි මේ සීල සමාධි ප්‍රඥාව වඩන්නේ. ප්‍රඥාව තමයි භූතේ හිතේ දකින්න උත්සාහවත් වෙන්නේ. ඒකට උපකාරී ධර්මය තමයි සමතේ තමයි සමාධිය. ඒ සමාධිය තමයි ප්‍රඥාවට උපකාර ධර්ම. ඒකට උපකාර ධර්මය තමයි සීල. සීලයක පිළිట్లా හිත සමාධි කරලා ඒ සමාධිය වඩ ටික බලන්න. ඒ එක තැනක ඉඳගෙන ඉන්නකොට අපිට හැම වෙලාවෙම මනෝමය සිහි වෙනකොට ඒ ධම්මායතන යනුව යන්න දෙන්න එපා. gedara කියලා පිහි වුණොත් පිහි වෙච්ච gedara අපිට හම්බුනොත් ඒක ඇත්ත වුණොත් ඒ ධම්මායතනේ පිහිටලා. අම්මා කියලා පිහි වෙනකොට අම්මා බාහිර ඉන්න අම්මා කෙනෙක් සිහි වුණා කියන මට්ටමේ අතහැරුණොත් හොඳට දැනගන්න මනස උන්න පිළිලා ධම්මායතන. මොකක්ද උපාදානස්කන්ධය. ඒ වගේ තැන් අපි ශනිකව විදර්ශනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නෑ මේ චිත්තචෛතසික ධර්ම නිසා සමන්තුලින් උපන්න අදහසක් කියන එක දකින්න ඕනේ. එතකොට එතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ කියලා රූපයත් උන්නම් බලන්න. දෙක දෙකකට බලන්න. හැම වෙලාවෙම මේ පංචායතනය පරිහරණය කළත් මන ආයතනය පරිහරණය කළත් බාහිර ආයතනය යනු යන්න නොදී මනස රැක ගන්නවා නම් එච්චරයි කරන්නේ. කෙටියෙන් ගත්තාම විදර්ශනා කරන්න කියලා බාහිර ආයතනයන්ට අපේ සිහිය අපිට වෙන්න නොදී ආරක්ෂා කරගන්න පුළුවන් නම් Taman තුල තබා ගන්න පුළුවන් නම් තමන්ගේ පැත්තට නැඹුරු වෙලා පවතින්න පුළුවන් නම් ඥාන දර්ශනය